අපේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය පැතීම සඳහායි නදීකා සාමාවින්දාල් මේදා බලාපොරොත්තු වන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා බලාපොරොත්තු සිටින පිරිස සීලේ පිහිටවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු සමාදන් සඳහා කවුරුත් නමස්කාර කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමවන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සම්තිම් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාපමාදේන සම්පාදේතම්බං. ආමවන්තේ සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඍජුව කය තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි.
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද උතුම්සේ සද්ධර්මය මේ ලෝකේ පවතින්නේ තාම කලාතුරකින්. ඒ වගේම මේ ධර්මය දේශනා කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරන ලද උතුම්සේ සද්ධර්මය මේ මිහි පිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මය අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව දාපත් වෙලා තිබෙනවා. අපි ලැබුවා මේ පරම දුර්ලභ අවස්ථාව මේ මොහොත මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බැහැ. හේතුව තමයි ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට තනාගතයේ පිළිමිදක් වගේ කියලා. තනාගතයේ පිළිමිද වහාම බිමට පතිත වෙනවා. ඒ කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතය කියන්නේ එහෙමයි. ඕනම මොහොතක ජීවිතයේ මරණයට පතිත වෙන්න පුළුවන්. මරණයට පත් වෙන්න පුළුවන්. මේ ජීවිතයත් කිසිම හයියක් හත්තියක් නැහැ. ඒ වගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. ගංගාවක් කඳු මුදුනින් ගලනකොට හැම මොහොතේම සිද්ධ වෙන්නේ පහළට ගලන එකයි. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම මේ ජීවිතය කියන්නේ හරියට මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණ තැනකට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම පැයත් තත්පරයක් විනාඩියක් පාසාම ජීවිතය පියමරණ ගන්නේ මරණයටයි. ඒ වගේම මේ ජීවිතය කියන්නේ හරියට දී ඇඳිලක් වගේ. දී ඇඳිල වහාම මැකෙනවා. මැකෙන ඉරනම් කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. කොයි මොහොතේ හෝ මරණයෙන් මැකෙනවා. ඒ මරණයෙන් මැකෙන ජීවිතය අපට දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තහම ජීවිතයේ කිසි හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණයටම පියමන් නගන මරණයෙන් කොයි මොහොතේ හෝ මේ කියන්නේ ජීවිතයක්. මරණය නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. ඔය කනබන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. ඒ වගේම යන්නේනකොට පය හැපිලා ලිස්සලා වැටුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයෙක් දෂ්ට කළොත් මැරෙන්න පුළුවන්. ඒ වගේම පරිහරණය කරන නොයෙක් දේවල් නිසා වාත පිළිසම තුන්දොස් කිපීම නිසා මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක්වීම නිසා මේ වගේ දේවල් නිසා මරණයට පත් වෙන්න පුළුවන්. බාහිර නොයෙක් විපත් කරදර නිසා මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. මරණය නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපේ සති කීපේ දින කීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවසාන දවස වෙන්නත් පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන බණ ඇසීම ශ්‍රවණය වෙන්න පුළුවන්. ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අපිට සංසාරේ තාම කලාතුරකින් තමයි මුණ ගැහෙන්නේ. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ශ්‍රවණය කරන්න
भाग्य वासना का दावा करते हैं निसापे मानस बाहर आरंभ वर्ती अनुनोदी संपूर्ण में देश ने जन्म देशवान जम करगन मामूली धर्म अवबोध करगा मुआये कि दरी मानस करते करते हैं अभी महान महान से के तुम धर्मी से मित्रान में अभी का साथ कार्य साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से यस्ස කස්සචි භික්ඛවේ භික්ඛුනෝ පංචචේතෝ කීලාං අප්පහීනා පංචචේතසෝ විනිබන්ධාං අසමුච්චින්නා සෝවත ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝධින් වේපුල්ලං ආපඤ්ඤිස්සති දිනේ තණ්හානං විජ්ජති साधु साधु साधु। श्रद्धावंत तुम्ही तुल्लोकाग्र वූ शांतिनायक सम्मा समुद्रजानन वහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ ධර්මයේ මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දිනේදී ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන් යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සිංහනාද වර්ගයේ අයිති චේතෝ කීල සූත්‍ර දේශනාව. චේතෝ කියලා කියන්නේ හිතේ ඇලිලා තියෙන මුල් නැත්නම් කණු කියන එකයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවකදී තමයි විසුණු වහන්සේලා අමතලා මේ දේශනාව සිද්ධ කළේ. යම්කිසි විශ්වයේ චිත්තසංතානයේ මේ හිතේ ඇලිලා තියෙන කණු මුල් බහින කරන්නේ නැතුව ඒ වගේම හිතේ තියෙන බන්ධන සිඳින්නේ නැතුව මේ ශාසනීය දියුණුවකට වැඩිවියකට මහත් භාවයකට පත් වෙනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ හිතේ තියෙන උල් ගැලවෙන්න ඕන කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේම මේ හිතේ තියෙන බන්ධන සිඳෙන්න ඕන. එතකොට තමයි මේ ශාසනීය දියුණුව වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන් තමන්ගේ චිත්තසංතානගත මේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒව අඩු කරගෙන දීර්ඝ කරගෙන තමයි ශාසනීය දියුණුව කරා කෙනෙකුට පියමන් නම් ගන්න හැකියාව තියෙන්නේ. එතකොට හිතේ තියෙන කණු පහ උල් පහ තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි සැප කරනවා නම් පහදින්නේ නැත්නම් ස්ථීර විදිහට උන්වහන්සේ පිළිබඳව දැක්මක් නැත්නම් ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ඒ වගේම ශිෂ්‍යාව කෙරෙහි සහ තමන් හා එකට ජීවත් වෙන අය කෙරෙහි ආඝාත චිත්තය පවත්වනවා නම් නොසතුටේ සිත පවත්වනවා නම් ආනියක හිතේ තියෙන උල් පහක් හැටියට පෙන්නනවා කණු පහක් හැටියට පේනවා. ඒ විදිහේ තීර තාකල් කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලා දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිතේ තියෙනවා බන්ධන පහක්. ඒ බන්ධන පහ සිඳින්නේ නැතිවත් මේ ධර්ම විනයේ දියුණුවකට මහත් භාවයකට විපුලත්වයකට පත් වෙන්න බැහැ කියලා දේශනා කරනවා. එතකොට හිතේ තියෙන බන්ධන තමයි කාමී අවිගත රාගෝ හෝති අවිගත ඡන්දෝ අවිගත ප්‍රේමෝ අවිගත විපාසෝ අවිගත පරිලාභෝ අවිගත තණ්හෝ. කාමී පිළිබඳව රාගය ප්‍රහාණය වෙලා නැත්නම් කැමැත්ත ප්‍රහාණය වෙලා නැත්නම් ප්‍රේමී කියන එක ප්‍රහාණය වෙලා නැත්නම් විපාසය කියන එක ප්‍රහාණය වෙලා නැත්නම් පරිලාභය කියන එක ප්‍රහාණය වෙලා නැත්නම් ඒ වගේම තණ්හාව කියන එක ප්‍රහාණය වෙලා නැත්නම් එයාට මේ ශාසනයේ ආතප්පාය අනුയോഗාය සාතත්කාය ප්‍රධානාය කියන විදිහට කෙලෙස් තමන වීර්යය දියුණු කරන්න නැවත නැවත ධර්මයේ යෙදෙන්න පිළිවෙලකට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ප්‍රධාන වීර්යය දියුණු කරන්න එයාගේ හිත නම්‍යශීලී වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි කය පිළිබඳව රාගය කැමැත්ත ආශාව ප්‍රහීන වෙලා නැත්නම්
රූපයේ පිළිබඳව කා ආශාව කැමැත්ත ප්‍රහීන වෙලා නැත්නම් ඒ වගේම කැමැතිතා ආහාර පාන අනුභව කරමින් නිින්දට ලැබිලා නිින්දේම යෙදෙමින් නිින්දෙන්ම වාසය කරනවා නම් යාගේ හිත නැමෙන්නේ නැහැ කෙලෙස් තවම වීර්ය දියුණු කරගන්න ඒ වගේම හිත ධර්ම මාර්ගයේ ගමන් කරන්න පිළිවෙලකට මේ ධර්මයේ යන්න හැකියාවක් නැති කියලා දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දිව්‍යනිකාය ප්‍රාර්ථනා කරලා දප්‍රාමේ ශාසනයේ බ්‍රාහ්මණ කර්යාව හැසිරෙන සීල සමාධි ප්‍රඥා වඩනවා. එයාගේ හිත නැමෙන්නේ නැහැ අර කෙලෙස් තවන වීර්ය දියුණු කරන්න. ඒ වගේම නැවත නැවත මේ ශාසන ප්‍රතිපදාවෙම නියමී වාසය කරන් හිත නැමෙන්නේ නැහැ කියනවා. ඉතින් මේකේ හිතේ තියෙන බන්ධන පහක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපි හිතේ තියෙන උල් පහ නැත්නම් කණු පහ ගැන දේශනා ගණනාවක් තිස්සේ අපි ශ්‍රවණය කරන් යෙදුණා. එතකොට ඒ උල් පහ කෙනෙකුගේ චිත්ත සංතාන තුල ගැලවෙන්න නැත්නම් ඒ කම් අයින් වෙන්න තමයි කෙනෙක් ශාසනීය අභිවෘද්ධිය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රධාන දේ තමයි මේ සැකය කියන දේ. සැකය කියන්නේ හිතේ පවතින විශාල කණුවක් වගේ. සැකයේ තියෙන කෙනාගේ හිත නම්‍යශීලී කරගන්න බෑ නිවැරදි ප්‍රතිපදාවකට. මොකද එයා දන්නේ නැහැ හරියට මේ දේ කරොත් මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා හිත නිතරම අකුසලයේ තමයි නම්‍යශීලී වෙන්නේ. කුසලයේදී හවතට නම්‍යශීලී වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ සැකයේ සංඛාව කියන එක අයින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ අමනාපකම වෛරය තරහව කියන හිතේ පවත්වනවා නම් ඒ ශාසනය දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. කරුණාව මෛත්‍රිය දයාව සෙනෙහස තියෙන අයට තමයි ශාසනීය අභිවෘද්ධිය දියුණුවක් ලැබෙන්නේ. වෛරී සිත් තියාගෙන එකිනෙකාගෙන් පරිගන්න එක-එක්කෙනාට රිද්දවන ක්‍රියාකාරකම් සිද්ධ කරමින් කාටවත් ධර්මයෙන් හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ තමන් හා එකට ජීවත් වෙන අයට සමහාව දෙමින් ඒ වගේම ඒ අයට අපි වරදක් වුණොත් සමහාව ගනිමින් කටයුතු කිරීමෙන් තමයි ශාසනීය දියුණුව වෙන්න පුළුවන්. අපි ඒ ගැන ඊයේ සාකච්ඡා කරා. එතකොට මේ අනු පහ කෙනෙකුගේ හිතේ අයින් වෙනකොට තමයි යාමේ කෙලෙස් තවන වීර්ය දියුණු කරන්න නැවත නැවත ධර්ම මාර්ගයේ දෙන්න පිළිවෙලකට ධර්මයේ හැසිරෙන්න වදන් වීර්ය දියුණු කරන්න හැකියාව ඇති වෙනවා. කෙනෙක් හිත නැමෙන්නේ නැහැ කියලා දේශනා කරා. එතකොට ඒ වගේ මේ හිතේ තියෙන මේ උල් පහක් වගේම බන්ධන පහකුත් තියෙනවා. මේ හිත මේ බන්ධන වලින් සිඳගන්නෙත් නැතුව ධර්මයේ කරා පිළිවෙත සාසනෙ දියුණුව කරා යන හැටි අමාරුයි. මේ බන්ධන වලින් අපේ හිත ටික ටික හරි බුරුල් කර ගන්නවා, ලිහා ගන්නවා. බන්ධන බුරුල් වෙනකොට ලිහනකොට තමයි අපි සාසනයට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන්නේ. එතකොට තමයි අපේ හිත නම්‍යශීලී වෙන්නේ මේ කෙලෙස් තවන්න, පිළිවෙලකට ධර්ම මාර්ගයේ ගමන් කරන්න, පිළිවෙලකට දෙයක් කරගෙන යන්න, ඒ කෙලෙස් තවන වීර්ය දියුණු කරන්න පුළුවන් හිත මේ බන්ධන වලින් සිඳෙන්න ඕනේ. ඒතර ප්‍රධාන බන්ධනයක් තමයි මේ කාමයේ කියන එක. මුළු ලෝකෙම කාමයෙන් බැඳලා තියෙන්නේ. ඒතර මේ කාමයට බැඳලා තියෙන හිත අර කෙලෙස් තවන වීර්ය කරා ගෙනියන්න හරි අමාරුයි. ශාසනයේ පිළිවෙලකට සීල සමාධි ප්‍රඥා දියුණු කරමින් යන්න බෑ. නිතරම ධර්ම මාර්ගයේ යෙදෙන්න හරි අමාරුයි. අනුയോഗ කියන්නේ නැවත නැවත අපි මේ ධර්මයේටම යෙදී ජීවත් වීම. ඉතින් කාමයට බන්ධන වෙච්ච හිත මේ ධර්මයේ කරා ගෙනියන්න හරි අමාරුයි. ඒ වගේම තමයි සාතච්ඡායන පිළිවෙලකට දෙයක් කරන්න බෑ. ඒ වගේම ප්‍රධාන වේදී දියුණු කරන්න බෑ. අකුසලේ ප්‍රහාණය කරන්න, කුසලේ දියුණු කරන්න බෑ. කාමයට හිත බැඳුනහම කාමයට හිත බැඳුනාම ඒ හිත මොකද වෙන්නේ? කාමයේ නිසාම අන්ධකාරයට හිතපත් වෙනවා. එතකොට එයාට කෙලෙස් කියන දේවල් ප්‍රහාණය කරන්න නෙමෙයි, කාමයෙන් වෙන ඕනම දෙයක් එයා කරන්න හිත පෙළඹෙනවා. ඒ නිසා මේ කාමී කියන්නේ මනුෂ්‍යව බන්ධනය කළ නැත්නම් මිනිස් හිත බන්ධනය කළ දෙන මහා විශාල බැම්මක් හැටියට පෙන්නනවා. ඒක බුදුරජාණන් වහන්සේ ගවත්කාවකදී පෙන්නනවා. කුසලරත්නගේ රාජ්‍ය තුල පොරු කණ්ඩායමක් අහු වෙලා රාජපුරුෂයන් ධම්මල් දාලා පොරු ටික බැඳගෙන එරයි යනවා. පින්නපාත යන ස්වාමීන් වහන්සේලා පිරිසක් දකිනවා මහා දැම්මල් වලින් මේ පොරු කණ්ඩායම බැඳගෙන එරයි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අද අපි මෙහිම දර්ශනයක් දැක්කා. පොරු ටිකක් අහු වෙලා දැම්මල් වලින් බැඳගෙන එරයි යනවා. අනේ ඒක නම් ගැලවිල්ලක් නම් කිසිසේත් ඇති වෙන්නේ නැහැ. ඒ දැම්මල් නම් කඩාගෙන යනවා කියන ක්ලේශ එක නෙවෙයි කියලා.
බුදුරජාණන් වහන්සේ කිව්වා මහණනි ඔය දැන්වල වලින් බැඳලා තියෙන බන්ධන උක මහා ලොකු බන්ධනයක් නොවේ කියනවා. ඊට වැඩි බන්ධනය තමයි මේ අමුදරුවන්ට ගෙවල් දොරවල්ට යාන වාහන මේ කාමයේ කියන දේට හිත බැඳුනොත් ඒක තරම් විශාල බන්ධනයක් තවත් නෑ කියනවා. ඒවා හිතනවා කියන්නේ ලේසි නෑ කියනවා. දැන් ඕවයි කවදා හරි නිදහස් වෙන්න පුළුවන් කිව්වා. කුඩුවක හරි läගලා ඉඳලා කොහොමද නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේ කාමයට බැඳිච්ච හිතේම ලේසියෙන් ගලව ගන්න පුළුවන් කමක් නෑ කියලා. ඒ නිසා මේ ලෝකයේ තියෙන විශාල බන්ධනයක් තමයි මේ කාමය කියන එක. ඒතර මෙන්න මේ කාමයේ නැමැති බන්ධනයට අහු වෙච්ච නිසාම තමයි අපිට මේ ශාසනය කරා එන්න හරි අමාරුයි. උන්වහන්සේ කියපු දේවල් පිළිවෙලට කරගෙන යන්න බැරි. අඛණ්ඩව කරගෙන යන්න බැරි. අපි ඕන ටික කාලයකම ආය කාමයට අහු වෙච්ච ගමන් මොකද ඔක්කොම ටික අපිට ආය අමතක වෙලා යනවා. කල යුතු දේවල් ඔක්කොම අමතක වෙනවා. එතකොට අකුසල් ප්‍රහාණය කරන්න කිව්වට මේ කාමයේ නිසා මොකද වෙන්නේ? ආය අකුසලයට වැටෙනවා. බොරු කියන්නේ නැති අය අපි බොරු කියනවා. නොයෙක් අකුසල් කරන්නේ නැති අය මේ කාමයේ මුසපත් වුණාම නොයෙක් දේවල් සිද්ධ කරනවා. ඒ නිසා මේ කාමයේ බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාට තියෙන මහා බන්ධනයක් ඇටියට පෙන්නනවා. අපි දන්නවා දෙයකින් අපි ගැට ගැහුවොත් අපිට ලේසියෙන් ආයි මේ ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ කාමයෙන් හිත බැඳුනොත් ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ කාම බන්ධනය පෙන්නන්නේ මාරයාගේ තියෙන පළවෙනි සේනාව හැටියට පෙන්නනවා. කාමාන්තේ පඨමා සේනා. මාරයාගේ පළවෙනි සේනාව තමයි කාමය. එතකොට මේ කාමයෙන් තමයි මුළු ලෝකයම බන්ධනය කරලා තියෙන්නේ. එක දවසක් මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ උන්වහන්සේ මේ ආයතනයන් සම්බන්ධව දේශනාවක් කරනකොට මහණනි මේ ආයතනයන්ගේ ඔබත් මමත් නිදහස් වුණායි කියලා දේශනා කරනකොට මාරයා ඇවිල්ලා කියනවා සමණේ මේවා මගේ දේවල් මේ ආයතන ගැන මගේ දේවල්. ඒ නිසා ඔබ හිතුවට එහෙම ලේසියෙන් මගෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයා කියනවා අන්තලික්ක චරූපාසු ජායන් චඩති මානසෝ තේනත්වම් බාතිස්සාමි නමේ සමන මොක්කසි. ඔබ සමනය කිව්වට ඔය දේවල් වලින් නිදහස් වුණායි කියලා මම තවත් මේ අහසේ තියෙන බන්ධන වලින් ඔබව බැඳලා තියෙන්නේ. අන්තලික්ක චරූපාසු කියන මේ අවකාශයේ තියෙන දේවල් වලින් ඔබ බැඳලා තියෙන්නේ. ඒ නිසා ඔබ කිව්වට ඔය ඇහෙන් නිදහස් වුණා කියනකොට එහෙම නිදහස් වෙන්න බෑ. ඔබ තවත් බන්ධන වලින් මම බැඳලා තියෙන්නේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයාට දේශනා කරන මාරය ඔබගේ අභ්‍යන්තරිකව තියෙන ඔය මාර බන්ධන නැත්තම් පහස තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා උන්වහන්සේ දේශනා කළා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් උපමන් නිදහසලා තියෙන්නේ. ඒ නිසා මාරය ඔබට මාව අල්ලන්න පුළුවන්කමක් නැහැ. එතකොට මාරයා ගැට ගහලා තියෙන දේවල් වලින් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා නිදහසලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මාරයාට අර බුදුරජාණන් වහන්සේලාව කිසිසේත් අල්ලන්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේලාගේ ජීවිතවලට ප්‍රවේශ වෙන්න ඇතුල් වෙන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන් මනස කියන දෙයට මේ වෙන්න පුළුවන්කමක් නැහැ. මොකද උන්වහන්සේලා මේ මාර බන්ධනෙන් නැත්නම් කාම බන්ධනේ උන්වහන්සේලා නිදහස් වෙච්ච පිරිසක්. ඒ නිසා මේ පංචකාම ගුණයට අපි යම්තා කැලුම් කරනවා දාශ කරනවා බුදුරජාණන් වහන්සේ කාවස්ථාප පෙන්නනවා. අපි මාරයාගේ ඉදිරි ඉන්න පිරිසක් වගේ කියනවා. මාරයාගේ වසඟේ ඉන්න පිරිසක් වගේ කියනවා. මාර බන්ධනයට අහු වෙච්ච පිරිසක් කියනවා. ඒ නිසා අපිට එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන්කම නැහැ කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මහා විශාල බන්ධනයක් තියෙන්නේ. එහෙනම් මේ කාමයට තියෙන දැඩි ආශාව, දැඩි කැමැත්ත, දැඩි පරිග්‍රහය සංසිඳෙන්න ඕනේ. මේක ගින්නක් වගේ. මේ පිපාසයක් වගේ. අපි දැඩි පිපාසයකට ලක් වුණොත් මොකද ඒ පිපාසය සංසිඳව ගන්න කටයුතු කරනවා මිසක වෙන කිසි දෙයකට අපි යොමු වෙන්නේ නැහැ. අපි කියන්නේ මගේ උගුර කිලින්දේ වගේ යන්නේ. ඒකට ඒ වගේ වෙලාවට වෙන මොනවද දෙන්න කතා කරා හරියන්නේ නැහැ. රජකම දෙන්න කතා කරා එයාට ඕනේ මොකද? රජ වෙන්න වැඩි එයා හිතනවා අනේ මගේ මේ උගුර කිලින්දේ යන්නේ මට වතුර ටිකක් ඕනේ. ඉතින් මේ කාමී කියන්නේ ඒකයි. මහා පිපාසයක්. ඒක ලේසියෙන් සංසිඳෙන්නේ නැහැ. ඉතින් කාම විපාකයේ ඇති වුණාට පස්සේ මිනිසුන්ට අනිත් කිසිවක් මතක් වෙන්නේ නැහැ. මේ ලෝකයේ කාමයෙන් අහුණාට පස්සේ මිනිසුන්ට මේ ආදරේ කරුණා මෛත්‍රිය දරුසෙනියන මේ ඔක්කොම මිනිසුන්ට අමතක වෙලා යනවා. අපි දන්නවනේ මේ කාමයේ වෙනුවෙන් මිනිසු කරන්නේ නැති දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාමයේ තියෙන දැඩි බන්ධනය අඩු කර ගන්න ඕනේ අපි ශාසනයේ දියුණුවක් කරා
යන ශාවකයෝ බවට පත් වෙන්න නම් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ආදීනව අපිට වරින් වර සිහි කරන්න පුරුදු කරන්න දේශනා කරන්නේ. ඒතර මේ කාමයේ ආදීනව දකිනකොට මොකද වෙන්නේ? අපි මේ කාමයේ දැඩිව තියෙන මේ බන්ධන ස්වභාවය මොකද වෙන්නේ? සිදෙනවා. ඉතින් අපි මේ බන්ධන ස්වභාවය අඩු කරගත්ත නිසා තමයි අපිට අද ශාසනීය දේවල් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. අපිට මේ දවසක් ඇවිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන් වෙන්නේ අපි අර කාමයේ තියෙන දැඩි පිපාසය අඩු කරගත්ත නිසා, කාම ඡන්දය ගොඩාක් අඩු නිසා. ඒ වගේම කාමයේ තියෙන පරිලාහය අපි අම්පමානයකට නිවාගත්ත නිසා. ඒ නිසා තමයි අපිට දවසකට හරි නිවාගත්ත නිසා අපිට සහනයක් සැලසිල්ලක් තියෙනවා. එහෙම නැත්නම් බුදුන් ගිනි ගත්තොත් එදාට ආය කාමයේම අපි හොයන්න පටන් ගන්නවා. ඒතර මේ කාමයේ පිළිබඳව යම් ප්‍රමාණයකට විරාගී පිරිස් තමයි මේ ශාසනය තුල පිළිවෙත් පුරන්නේ. අඩුම ගානේ වතක් පිළිවෙතක්වත් කරන්න එන්න පුළුවන් කාටද? කාමයේ පිළිබඳව ලොකු වටිනාකම් නොදුන්නු අයට. නැත්නම් බලන්න මොකද්ද? ඒ දවසත් බලන්න පුළුවන් තරම් කාමී අනුභව කරන්න මොනවා හරි රූප බලන්න, සද්ධාහන්න, ගදසෝදාග්‍රහණය කරන්න. එතකොට ඒ දවසක් හෝ මිනිස්සේ කතහරිනවා කියන්නේ යා අර කාමී පිළිබඳව අර දැඩි පිපාසය සංසිඳව ගත්ත පිරිස. කාම පරිදාහය නිවාගත්ත පිරිස. ඒ නිසාම තමයි ඒ දවස වැය කරන්න පුළුවන්. එතකොට අනිත් අයට මේ ලෝකේ එහෙම වැය කරන්න බැරි. ඒ අයට මේ ගින්නෙන් හැම වෙලේම නිවෙනවා. දෙවෙනි ඉතින් ඒ කට්ටිය ගින්න දවා ගන්න මොනවද කරන්නේ? තව කාමයේම අනුභව කරනවා. ඒතකොට මොකද වෙන්නේ? අර ඇවිලෙන ගින්නට දර දාන්න ඒ ගින්න වැඩි වෙන නිසා නිවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි අයට ආයේ තව කුසලයේ යහපත යථාර්ථය කියන දෙයට කිසිසේත් ප්‍රවේශ වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකයි ශාසනයයට දියුණු වෙන්න බැහැ කියලා කියන්නේ. ඒ නිසා අපි මේ ශාසනයේ යම් දිනුවක් ලබන්න යම් ප්‍රමාණයකට මේ කාමයට තියෙන දැඩි ආශාව දැඩි පිපාසය කියන එක සංසිඳව ගන්නම ඕන. දැන් සෝතාපන්න වෙනකොටත් එහෙමයි. දැන් කාමයේ පිළිබඳව තියෙන දැඩි දාහය පුණ්‍ය ඒ නිසා ඒ අය මේ ලෝකෙ මේ කාමයේ වෙනුවෙන් අකුසල් කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ. මොකද ඒ කාමයේ පිළිබඳව යම් අවබෝධයක් ඒ අය ලබලා තියෙන නිසා. ඒ නිසා ශාසනය තුළ දියුණු වෙන ශ්‍රාවකයන්ට මේ කාමයේ පිළිබඳව එකයි යම් විරාගී ස්වභාවයකට පත් වෙන්න ඕනේ. කාමයේ පිළිබඳව දැඩි චන්දරාගී ආශාව කියන දේ සංසිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි යාගේ හිත නම්මිසීලී වෙන්නේ මොකද්ද? ආතප්පාය අනුയോഗාය සාතක්ඛාය පදහනාය කියන්නේ. ආතප්පාය කියන්නේ කෙලෙස් තවන වීර්ය දියුණු කරන්න. ඊළඟට අනුയോഗාය කියන්නේ සීල සමාධි ප්‍රඥාවන් කරා නැවත නැවත යෙදෙන්න. අපිට දැන් සමාල්ලාට ඔන්න කෙනෙක් එක රිට්‍රීට් කරන දෙවෙනි එක කරන්න එන්න පුළුවන්කමක් නැහැ. මොකද වෙන්නේ? ආයෙමත් අර කාම බන්ධනයට අහු වෙනවා. ඒක එකයි භාවනා වැඩසටහන් කරන දිගට කරන්න වෙන්නේ නැහැ. ඊළඟට භාවනා කිරීමත් එහෙමයි, යොනිසෝමනසිකාරය වීමත් එහෙමයි, ආදීනව බැලීමත් එහෙමයි. මේ කාමයේ දිගට ගියාම අපිට ආයෙ පුළුවන්කමක් නැහැ. රූපයකට හිත වැටුනොත්, සද්දයකට හිත වැටුනොත්, ගඳසෝදවලට හිත වැටුනොත්, රසයට හිත වැටුනොත් ඒ බන්ධන ද්‍රව්‍ය ටික ආය අපිට කිසිම ධර්ම මාර්ගයක හැසිරෙන්න පුළුවන්කමක් නැහැ. ඒකයි අපි ධර්මයේ හැසිරෙනකොට නැත්තම් විශේෂයෙන් විපස්සනාව දියුණු කරනකොට මේ කාමයේ තියෙන ස්වභාවය අපි සංසිඳව ගන්න. ඒක අපි සමාධි වඩන්නේ. සමාධි වඩනකොට අපි කියන්නේ කොහොමද? විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අපසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පිච්චුකං කියන එකයි. විවිච්ඡේව කාමේ කියන්නේ කාමයන්ගේ අනිවාර්ය වෙන් වෙන්න ඕනේ. එතකොට තමයි සමාධියක් පවා හිතේ ඇති වෙන්නේ. එතකොට කාම නිමිතිම කාම අරමුණු ගැනම හිත කල්පනා කර හිතුවොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් ඇස පිනෝ ඉන්න තාක්කල්, කන පිනෝ ඉන්න තාක්කල් ධර්මයේ හැසිරෙන්න හැකියාව නැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි යම් ප්‍රමාණයකට මේවයි වලකින් මේ සීලයේ තුලුත් කරන්නේ මොකද? කාමයෙන් අපි වෙන වෙන එක. ඊළඟට අපි මේ දානයේ සුළුත් කරන්නේ ඒකයි. අපේ සතු මේ කාම වස්තුන් කාමයන් බව කරන වස්තුන් අපි මොකද කරන්නේ? තවත් අය වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙනවා. අපේ දින සල්ලි කියන්නේ අපි මේ කාමයෙන් වෙනුවෙන් උපයෝග කරනවා. අපි ඒ සල්ලි හොයන්නේ මේ හැපිනවන්න, කර පිනවන්න, නාසය දිව සද. ඒතර අපි ඒ හැපිනවන්න තියෙන දේ මොකද කරන්නේ? තවත් අය වෙනුවෙන් අපි පරිත්‍යාගශීලී වෙනවා. ඒකට එහෙම කරන්න පුළුවන්. අර කාමයේ පිළිබඳ යම් ආදීනව දැක්කකින් නැත්නම් එයා බලන්නේ ඒ ටිකත් අරගෙන ආයෙ තවත් ඇහැ පිනවන මොනවා හරි වැඩක් කරගන්න. කන පිනවන මොනවා හරි කරගන්න.
නාසය පිළිවෙන දෙයක් කරගන්න, දිව පිළිවෙන දෙයක් කරන්න, කය පිළිවෙන දෙයක් කරන්න. එතකොට කාමයේ පිළිබඳ යනාදීම දක්න අය තමයි අර යම් ප්‍රමාණයකට දෙන්න හරි පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් මොකද වෙන්නේ? තවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වැඩි කර ගන්න තමයි ලෝක සත්‍යයට ඕන. ඒ වගේම බල බල හරින්න සිත සිතා හරින්න මිනිසුන්ට මේ වස්තු කාමයේ කියන දේ ඕන. ඒ නිසා තමයි වස්තු වැඩි කර ගන්න මිනිස්සු බලන්නේ. ඇහැ පිනවන රූප පුළුවන් තරම් වැඩි කර ගන්න බලනවා. ශබ්ද වැඩි කර ගන්න බලනවා. ගඳ සුවඳ වැඩි කර ගන්න බලනවා. ඉතින් සමත්වේම මේ ගෙවල් දොරවල් යාන වාහන මේ වගේ දේවල් කාම වස්තුන් කියන දේ වැඩි කර ගන්න තමයි මනුෂ්‍යයා බලන්නේ. ඒවත් ජීවිතේ තුළ යා හිතනවා ජීවිතේට දුක සාහනය සංසිල්ලා ඒවි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රාවකයෝ දක්වන මේ කාමයේ තමයි අපි සංසාරේ පුරාවට අප්‍රමාණ ලෙස විපතට හානිය මේක මඩ වගුරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමයේ කියන මඩ වගුරක් වගේ රුණන් තාය දේශේ ගොඩේට මෙතන මෙන්න මහා බන්ධනය මේකේ බැඳලා ඉන්න තාක්කල් අපිට ශාසනය තුල දියුණු වෙන්න බෑ. එහෙනම් අපි ශාසනයෙන් දියුණු වෙන්න නම් ඒකයි කාමයෙන් අපි වෙන් වෙන්න ඕනේ. ඒකයි අපි දානීය පුරුදු කිරීමත් කාම වස්තුන්ගෙන් අපි අයින් වෙන්න බලන. සීලය දියුණු කරලත් කරන්නේ ඒකයි. ඒකට මේ දැන් අපි පොයේ දවසට විශේෂ සීල් ගන්නවා. එතන විශේෂ සීලෙමුත් කරන්නේ මොකද්ද? අර කාමයන්ගෙන් අපි ගොඩාක්ම වෙන් වෙනවා ඉතාලට. සාමාන්‍ය ජීවිතය අපි වැඩි විදිහට මේ ඇහැ පිනුවන්න ආදී දේවල් කරන්නේ නැතුව යම් සීලයකින් අපි පාලනය වෙනවා. එතකොට පොයේ දවසට වෙන්නේ මොකද? අර සමහර කාම වස්තුන්ගෙන් අපි සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒකට තමයි අපි සීල් සමාදන් වෙන්නේ. එතකොට අපි එතකොට අපිට හොඳ සීලයක් වෙනවා. අපි කවදා හරි මේ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්නේ තෝරි පිරිසක් කියලා. ඒකනේ රහතන් වහන්සේලා සීකල රහතන් වහන්සේලා දිව්‍ය ඇතිතාකල් දී නැටුම් ගයි මල්ගල සුවඳ විලවුන් දරලා දරන්නේ නැහැ. එහෙනම් මමත් අද දවසේ එහෙම කරනවා. එහෙම කිරීම මම රහතන් වහන්සේ අනුගමනය කරනවා. එතකොට අපි මේ මෙන්න මේවා තුල කියන්නේ නැත්නම් මේ කාම ගුණ අපි අනුභව කිරීම තුල අපි දකිනවා අපිට විශාල විපතක් හානිය සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් ගැලවෙන්න තමයි අපි එක දවසක් හරි අර නිදහස් වෙන්නේ. එතකොට ඒ අතහරිනවා කියන්නේ අපි අර කාමයේ පිළිබඳව දැඩි විපාශයේ කියන සංසිඳව ගත්තොත් තමයි අපිට මේක දවසකට හරි ආත්මි දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේවා කරනකොට අපි බුදුරට අවබෝධයම කරන්න ඕනේ. එයි අපි හිල් ගන්නෙ. එයි අපි දන් දෙන්නේ. මේවා කරන්නේ මොකටද? මේ පංචකාම ගුණේද තියෙන වටිනාකම අඩු කරගන්න මේ කාම විපාශය සංසිඳව ගන්නයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒ නිසා මේවා බොහොම අවබෝධයෙන් කරනකොට තමයි මේ බන්ධනයෙන් අපිට ටික ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාමයන් ආදීම අපිට නිතරම බලන්න දේශනා කරනවා. කාමයේ ආදීම සීකරන්න අපිට කාමයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන කාමයේ අනතුරු භාවය දකින්න ඕනේ. කාමයේ විපාක ස්වභාවය දකින්න ඕනේ. ඒතකොට තමයි අපිට කාමයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කාමයට අපි කැමති වෙන්න විනට හෝ පවට නැඹුරු ආය උපත කියන දේ සකස් වෙන පුණ්‍ය භාගයක්වා අපුණ්‍ය භාගයක්වා පිනට හෝ පවට නැඹුරු ආයමත් අපිට පුනර්භවය කියන දේ ඇති කරලා දෙනවා. ඒ නිසා මේ අපි පංචකාම ගුණයට යන්තා පැනුම් කරනවා ආස කරනවා ඒ කරන හැම මොහොතේම සිද්ධ වෙන්නේ මොකද්ද? පුනර්භවය කියන එක සිද්ධ වෙනවා. ඒකයි අපි පෙන්නන්නේ යායන් තණ්හා පූර්ව භවිකා. මේ තණ්හාව කියන්නේ පුනර්භවය ඇති කරලා දෙනවා. ඒ නිසා තමයි මේ කාම තණ්හාව නැත්නම් කාමයේ තියෙන කැමැත්ත තියෙන තාක්කල් නැවත පුනර්භවය ඇති කරලා දෙනවා. ඒ ආදමේ භයානක ස්වභාවය දකිනකොට තමයි අන්න කාමයේ තියෙන දැඩි ඡන්දේ දැඩි ගින්න නිවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැඩි කැමැත්ත දැඩි ප්‍රේමයේ විපාශය නිවා ගන්න පුළුවන්. ඒතකොට යාගේ හිත නම්‍යශීලී කර ගන්න පුළුවන්. මේ ශාසනය තුළ යම් ප්‍රතිපදාවක් දෙට ගෙනියන්න ආරගෙන යන්න. ඉතින් එහෙම නැතුනොත් මොකද වෙන්නේ? ආයමත් කාමයට වැටෙනවා. ඒකයි සමහරවිට පැවිදි වුණත් සමහරවිට ආය කාමයට හිත ඇලුම් කරොත් මොකද වෙන්නේ? අර ආපු ගමන දිගට ගෙනියන්න බැරි වෙනවා. අතර මොකද ආය නතර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ තාමත්ම ධර්ම බන්ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ කාමය අපිට දේශනා කළේ. නිසා කාමයන්ගේ ආදීනව අපි විතර සිහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආදීනව දේශනා කරනවා. අට්ටි ගංක ලෝභමා කාමා. මේ කාමයෝ කියන්නේ හරියට ලේ මස් නැති ඇටකැබැල්ලක් වගේ කියනවා. ලේ මස් නැති ඇටකැබැල්ලක් කුසගින්නේ ඉන්න බල්ලෙකුට වුණොත් මොකද කරන්නේ?
කුසගින්න නිවා ගන්න මොකද කරන්නේ ඒ ඇට කෑල්ල හපනවා කුසගින්න කියන දේ ඇට කෑල්ල හැපුවට කවදාකවත් නිවා ගන්න පුළුවන්කමක් නෑ ගින්න නිවන්න පුළුවන් කරන්නවේ කුසගින්න නිවන්න ඇට කෑල්ලට කිසිසේත් පුළුවන්කමක් නෑ අපන්න තව වෙන්ට දුකට පත්වෙනවා මිසක්ක කුසගින්න නිවෙන්නේ ඒ වගේ කාමය කියන්නේ කාම ආශාවකෙන් ගින්න ඉති මේ කාමාශාව නැමති ගින්නට කාමේ නැමැති දර කොච්චර දැම්මත් ඇති වෙන්නේ නෑ කාමය ගත්තොත්තේ කාම ආශාව කියන්නේ ගින්න කාමය කියන්න හරියට මොනවගේ දර වගේ අපි දන්න ඇවිලෙන ගින්දරට දරදානද මොකද වෙන්නේ ගින්න වැඩි වෙනවා ගින්න කවදාපත් අඩුවෙන්නේ නිවෙන්නේ නෑ ඒනම් ගින්නට ගින්න අඩු කරන්න නම් බාල කරන්න නම්කද කරන්න දර දැමීම අඩු කරන්න ඒගම අප එක දවසකට හරි මේ දරදාන කඩු කරන්න සිල්ලරගෙන එක දවසකට හරි දරදාන්න ඇති අර කාම විපාසය කාම ගින්න එක දවසකට හරි නිවාගන්න ඒක අපිට තේරුම් නැතුනාට මේ එක විශාල දෙයක් අප ඇති මේ ඒකන බුදුරජාණන් වන්ස නැත්තම එක දවසකට දේවල් අතහරිට කිය බුදු කෙනෙගේ සීලේ පොව වර්ණා කරන්නේ මේ අටසිල් බොහෝම වර්ණා කරන්නේ මේ එක දවසට හරි මේ කාම අතාත්මාතන ලේසි වැඩ නෙවේ ඇයි මේකට හැමදාම දරදාන්නම තම හිතෙන්නේ දරදානදානකද වෙන්නේ දරදාන්නමකටද නිවාගන්න හැබැයි නිවෙන්නේ නෑ ඒකයි දරදාන දර ඉන්න නිවන්න දර නොදාහින්ඩෝ ඉති අපිමකද කරන්න මේ ඉන්න නිවාගන්න මේ ආශාව නිවාගන්න තමයි අපි මේ රූප හොයන්න සත්ත හොයන්න බදසුවඳ මෙයෝ කරන්නේ අනුභව කරන්නේ නමුත් කවදාකත් අපේ ගේදී ආශාව කිසිසේ කිසිම ජීවිතයක නිවෙන නැමේ සංසාරය අපි බලපු රූප බැලුවොත්තේම අහලතින සත්ත ප්‍රමාණය බැලුවොත්තේ ගදසුවඳ රස පහසවල් ගත්තොත්තේම ලබපු ප්‍රමාණය කියන්න බෑ හැබැයි ඒත් අපි ආශාව නිවිද නෑ මේ ජීවිතෙත් එහෙමයි අපි මේ ජීවිතේ මොන තරම් රස කෑම කාලා තියෙනවද තාම අපිට මේ ආහාරයේදී රස දුස්නාම දේශින් අයින්නවද නැහැ ඒකන අපි මේ විකාල භෝජනය පවා කරන්නේ ඒ රස සුත්නා වඩු කරගන්න ඒක රස දුස්නා වඩු කරගන්න තමයි එක වේලක් ආහාර ගන්න මොකද තව වේලක් ගන්න ආයෙ මොකද වෙන්නේ ආහාරයට ආශා නැති වෙනවා ඒවා නැති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ එක දවසකට හරිය මේ ආහාරය අන්න වලකින මොකද ආහාරය තුලම පංචකාම ගුණී තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම ගුණීම ආහාරයේ තියෙනවා ඒක විසුන් වහන්සේලාට පවා ආහාර පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහොම දැඩි අවවාද නීති රීති පවා දාලා තියෙනවා ආහාර සම්බන්ධ ගොඩාක් විනී නීති තියෙනවා අද රසවත් කෑමක් හම්බුනොත් උප සම්පදා විශ්වවල හෙටට ඒක තියාගන්න බෑ ඇයි අර ඒක අර බන්ධනයක් නිසා ඒක පුළුවන් තරම් අයින් කරගන්න තමයි උන්වහන්සේ පෙන්නන්නේ ඒක ඉතින් අදට ලැබෙන ආහාර අද අනුභව කරලා කොච්චර ආස කෑමක් වුණත් ඒක තියාගෙන වගන්න බෑ තනියෙන් ඉන්නවනම් කුටීක භාවනා කරනවනම් එයාට අද හම්බෙන පින්නපාතේ අදට විතරයි ආයෙ හෙටට එයා ඒ පින්නපාතේ තියාගන්න බෑ අපිට සමහර ආහාර තියාගන්න පුළුවන් සතියක් අමාර තියාගන්න පුළුවන් කැම තියෙනවනේ එහෙම ලැබුණයි කියලා තනියෙන් ඉන්න කෙනෙකුට එහෙම තියාගන්න බෑ තමන් ආස කරන කෑමක්ම ලැබෙන්නේ ඒත් මොකද වෙන්නේ ඒක අයින් කරගන්න වෙනවා ඒක අතහරින්න වෙනවා ඒ එහෙම දාලා තියෙන්නේ නීති දාලා තියෙන්නේ ඒකයි දැන් මේ කිසිම ආහාරයක් පවදාන තියාගන්න බෑ ඒක මේ ස්වාමීන් වහන්සේලා හැමදාම දාන පිළිගන්නන්නේ මොකද උන්වහන්සේලාට ඒ දවස ලබා ගන්න දානි දාට විතරයි ඊළඟට මේ දේවල් තිබ්බට බෑ ඔක්කොම පිළිගන්න ඕන දැහැටි ඊළඟට වතුර විතරයි නොපිළිගන්න ගන්න පුළුවන් අනිත් හැමදේම දාන්න පිළිගන්න ඕන දැන් බඩගින්න ඉන්නකොට අප ගහක අපගෙඩියක් වෙලා තිබ්බත් ගන්න බෑ මේක බලතුරක් වෙලා තිබ්බත් මොනවද තිබ්බත් අරුම ගන්න බඩගින්නට ගහක පොලයක්වත් කරලා ගන්න පුළුවන්කමක් නෑ ඒකයි ඒතකොට ඒකේ කරලා තියෙන්නේ මොකද මේ කාමය කියන දේ අන්නට අනුභව කරන ප්‍රමාණය අඩු කරන්න තමයි බුදුරජාණන් වෙන්නේ නැත්නම් කාමයේ තියෙන දැඩි ආශාව සිඳින්න තමයි මේ වගේ නීති රීති බව බුදුරජාණන් වහන්සේ දාලා තියෙන්නේ ඒ නිසා මේ කාමය කියන්නේ ගින්නක් ඒ නිසා තමයි ඒකට දරදාන ප්‍රමාණය උන්වහන්සේ නොයේ ප්‍රමෝලි මුකද කරලා තියෙන්නේ අඩු කරලා තියෙන දැන් සිවුරු වලට උනත් ඒක මේවට අපි ආශා කරනවා මේ ඔක්කොම කාමයේ ඉතින් ඒ නිසා තමයි තුන් සිවුරු දේශනා කරලා තියෙන්නේ ඉතින් මේ විදිහට මේ ගිහි පෙරදී අපි හැමෝටම මේවා කාමයේ නිසා නීති රීති දාලා අපිට හොරකම් කරන්න බෑ
බොරු කියන්න බෑ කාමයේ වර්ධ හැසිරෙන්න බෑ මත්පාන ද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ ඔක්කොම මේ කාම වස්තුන්ට අයිති ඒවා නීතින් දාලා තියෙන්නේ ඒවා තව පරිහරණය කරනට ආයමත් අර කාම බන්ධනයටම අපි අහු වෙනවා ඉතින් ඒ සැට මේවා නීති දාලා නතර කරලා තියෙන්නේ ඒ නිසා මෙන්න මේ කාමයේ අපි දකින්න ඕනේ හරියට ඇට කැබැල්ලක් වගේ මස් නැති ඇට කැබැල්ලක් කවදාවත් මේ බඩගින්න නිවන්න ඇට කැබැල්ලට බෑ ඒ වගේ අපි දකින්න ඕනේ මේ ආසාව නැමැති ගින්න මේ රූපයකට නිවාදාන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ සද්දයකට පුළුවන්කමක් නැහැ ගඳ සුවඳට රසට පහසට පුළුවන්කමක් නැහැ පංචකාම ගුණයටම පුළුවන්කමක් නැහැ මේ ආසාව නැමැති ගින්න නිවල දාන්න එහෙනම් මේ පංචකාමයේ අතහැරීම තුළ තමයි ගින්න නිවෙන්නේ දර නොදා ඉන්න තරමට තමයි ගින්න බාල වෙලා අඩු වෙලා යන්නේ දානදාමකද වෙන්නේ ගින්න තව වැඩි වෙනවා එතකොට ගින්නන වැඩි වෙන්න තවත් දෙයක් මොකුත් සිද්ධ වෙන්නේ නැහැ ජීවිතයත් එහෙමයි ඉතින් ඒ නිසා මෙන්න මේ ගින්න නිවාගත්ත කෙනෙක් තමයි මේ ශාසනයේ යම් සැපය සැනසෙල්ලක් කරා යන්න පුළුවන්කම ලැබෙනේ වගේ කාමී කියන්නේ වගේ ඇට කැබැල්ලක් ඇටියට දේශනා කරනවා ඒ වගේම කාමී බුදුරජාණන් වහන්සේ මස්ස දැල්ලක්ගේ දේශනා කරනවා කාම වස්තු කියන්නේ හැමෝටම පොදුයි සතෙක් මස්ස දැල්ලක් ගත්තොත් හැම සතෙක්ම උඩ කොටනවා ඌට ඒක තනියෙන් බුද්ධ විදිහට දෙන්නේම නෑ පංචකාමයත් ඒ වගේ කියන මේ මිනිස්සු හිතනවා මේක මගේ දේවල් කියලා කාටවත් තනියෙන් කවුරුත් දෙන්නේම නෑ තවත් කෙනෙක් අල්ලගෙන ඉන්න දේ ගන්න මිනිස්සු දහස් ගාණක් හිතනවා ඒ නිසා අර සතාට තමන් අල්ලගත්ත මස්ස දැල්ල අකාලිකම් සැනසෙල්ල ලැබෙන්නේ කාමයත් ඒ වගේ දේශනා කරනවා ඒ වගේම කාමී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගිනි අඟුරු වලක් වගේ කියලා නිතරම දාහය ඇති කරලා දෙන්නේ ගිනි අඟුරු වල නිතරම සංතාපේ පරිදාහය ඇති කරලා දෙන්නේ ඒ වගේ කාම උළුවත්තක් ඇටියට දේශනා කරනවා උළුවත්තක් උලඟ තියෙන පැත්ත ගාල්ලන්න ගියොත් මොකද වෙන්නේ හුළුලත් ඇතෑරීමතුනුත් දැවෙනු ආනේ වගේ කාමි අල්ලා ඉන්න තාපත් අන්න ජීවිතය නුවේ කාකාරය පිච්චෙන තමයි සිද්ධ වෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේවාද මේ ගින්නන්ගේ එයට දැවිදවි පිච්චි පිච්චිට වෙන කාමී නම් හුළුවත් අතහැරීම තමයි යන්න සැපියත් සැනසිල්ලා ලබන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වගේ කාමි හීනයක් වගේ පේනවා අපි දන්නවා හීනෙන් නුනේ දේවල් දකින්න නමුත් ඒවා එකක්වත් සැබෑ ජීවිතය කියන්නෙත් ඒකයි කාමී කියන්නේ හීනයක් වගේ ඒවා එකක්වත් අපිට ආය වර්තමාන කරගන්න බෑ මේ ජීවිතය අපිට දැක්ක කාමී නැමැති හීන එකක්වත් දැක්ක පුළුවන්ද මේ මොහොතට ගන්න එකක්වත් පුළුවන්කමක් නෑ අපි කාපු දීපෙන් මේ මොහොතේ සතුට වෙන්න පුළුවන්කමක් නෑ සෑහීමකවත් වෙන්න පුළුවන්කමක් නෑ ආයෙ මොකද වෙන්නේ ආයෙ කන්න හිතෙනවා නේද ඒ විදිහට පංචකාම ගුණේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හීනයක් වගේ කාටවත් සැබෑ වෙන්නේ නෑ හැමදාම දකින හීන මොකද වෙන්නේ නැති වෙලා යන එක හීනයක්වත් අපි තාම සැබෑ කරගෙන නැහැ ජීවිතේත් මේ පරිහරණය කරපු සීල කාම වාතුන් නික්ම ගියා මිසක එකක්වත් අපිට ඇත්තේ නැහැ ඒකයි අපිට ආයි ඒ කාම වස්තු සෝෂය යන සිද්ධ වෙලා තියෙන නිසා කාමී හීනයක් වගේ දේශනා කරනවා ඒ වගේම පොදු ගහක් වගේ දේශනා කරනවා මේ විදිහට අර කාමයන්ගේ ආදීනව කිලින් බලන්න තමයි මේ කාම බන්ධනයෙන් සිත මුදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ නිසා කාමයේ තියෙන දැඩි බන්ධන ස්වභාවය අඩුවෙන් තමයි යාගේ හිත නම්නිසීදී වෙනවා. මොකදද ආතප්පාය අනුയോഗාය සාතත්තාය ප්‍රදානාය කියලා. නැවත ඒකට තමයි යාට පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා ඊ타ත්ම පිළිවෙලකට පිළිසිතුවට ශාසනික දේවල් සිද්ධ කරගෙන යන්න. ඒතර පංචකාම ගුණයේ ගොඩාක් දැඩි බන්ධන තියෙන අයට අඩුම ගානේ දානයක්වත් දෙන්න බෑ. සීලයක්වත් ආරක්ෂා කරන්න බෑ. භාවනාවක්වත් කරන්න පුළුවන්කමක් නැහැ. සමථ විපස්සනාවන් වඩන්න පුළුවන්කමක් නැහැ. සමථේ පවා වැඩනකොට කාමයෙන් හිත නිදහස් වෙන්න ඕනේ. විපස්සනාව ගැන කියන්නම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාමයේ ආදීනව දැකපු අය තමයි මේ ධර්ම මාර්ගයේ පොට හරි ඉදිරියට ගමන් කරන ශාවකයෝ. නැවත මේක තුලම ජීවත් වෙන්නේ මේ කාමයේ ආදීනව දකින පිළිසෙ ඒ නිසා තමයි අපිට පුළුවන් තරම් තව තවත් අපි කාමී ආදීන දකින්න ඕනේ. ඒ වගේම කාමී ප්‍රහාණය වෙන ඒ වැඩ පිළිවෙල අපි ගමන් කරමු. කාමී ප්‍රහාණය කරන්න අපි මොකද කරන්න ඕනේ? සීල සමාධි ප්‍රඥාවටම අවතීර්ණ වෙන්න ඕනේ. සීලෙම දියුණු කරන්න ඕනේ. සමාධිය දියුණු කරන්න ඕනේ. ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. තමයි කාමී
අපිට නිදහස් වෙන්න පුළුවන්. එතකොට ඒ කාමයේ නිදහස් වෙන්න තමයි මේ සීලේ කතා කරලා තියෙන්නේ. සමාධිය කතා කරලා තියෙන්නේ. ප්‍රඥාව කතා කරලා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා දියුණු වෙනකොට කාම බන්ධනයේ හිත අන්න අඩු කරගන්න සිටින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මෙන්න මේ කාමයේ පිළිබඳ රාගය අවිගත රාග කියන්නේ රාගයේ ප්‍රහාණය වෙලා නැත්නම් ඡන්දේ ප්‍රේමී ප්‍රහාණය වෙලා නැත්නම් පරිලාභයේ කීිත ප්‍රහාණය වෙලා නැත්නම් විපාශයේ කීිත තණ්හා ආශාව කීිත ප්‍රහාණය වෙලා නැත්නම් ආඥාගේ හිත නම් සීනි වෙන්නේ නැහැ මේ ශාසනය මේ තුල ගමන් කරන්න. එතකොට මේ කාමී ආදීනව දැනගත්තයි තමයි ශාසනයේ ටික අවතීර්ණ වෙන්නේ. ඒකයි බුද්ධ ශාසනයේ ශාවකත්වයට පැමිණෙන අය මේ කාමී පිළිබඳ යම් අවබෝධයක් පැටීමක් කරන එකයි කාමී සම්බන්ධව බොහෝ දේවල් එයාට අතහැර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි දන්නවා මේ කාමයේ මුල් කරගෙන තමයි අපිට නිරේ යන්න සිද්ධ වෙන්නේ. ඒතර ඒ කාම ආශාව අඩු වෙනකොට තමයි නිරේ නිදහස් වෙන්නේ. දැන් සෝතාපන්න වෙනවා කියන්නේ ආයි කවදාකවත් නිරේ උපදින්නේ නැහැ. එයි මේ ලෝකේ බාහිරව සකස් වෙන මේ පංචකාම ගුණයට සාමාන්‍ය මිනිස්සු දෙන වටිනාකම එයයි දෙන්නේ නැහැ. එයාට පංචකාම ගුණේ යම් ආදීනවක් පේනවා. ආනේ නිසා තමයි වැරදි ලෙස මේ ඇහැ පිනවන්නේ කිසිසේත් ඒ අය වැරදි ක්‍රියාවක් කරන්නේ නැහැ. කන පිනවන්න වැරදි විදිහට දෙයක් කරන්නේ. මොකද මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයේ යම් දැක්මක් එයාට තියෙනවා. ඒ ගොඩාක් මනසින් දිනගත් අය නෙවෙයි. ඉතින් ඒ නිසා කාමයේ මුල් කරගෙන නැත්නම් කාමයේ වෙනුවෙන් කිසිම අකුසලයක් ඒ වගේ නිරේගාමී දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි දන්නවා ආශ්‍රව ගත්තාම අවිද්‍යා ආශ්‍රව තියෙනවා, කාම ආශ්‍රව තියෙනවා. ඒතර අනේ කාමාශ්‍රවය කියන එකේ සෝතාපන්න වෙනකොට නිරේ යන ස්වභාවය මොකද වෙන්නේ? අයින් කරගෙන තියෙන්නේ. මේ පංචකාම ගුණයේ නිරේ ගෙනියන ආශ්‍රව ස්වභාවය සෝතාපන්න වෙනකොටම අයින් වෙලා තියෙන්නේ. අත්ති වික්කවේ ආශ්‍රව නිරේගාමී මහණනි නිරේ ගෙනියන ආශ්‍රව තියෙනවා. ඒතර මේ සෝතාපන්න වෙනකොට නිරේ ගෙනියන ආශ්‍රව මොකද වෙන්නේ? අනේ ඒ කාමයේ පිළිබඳව අන්නේ කට්ටිය යම් අවබෝධයක් වැටහීමක් තියෙන අර කාම බන්ධනේ නේ අය යම් බන්ධන ටිකක් සිදලා තියෙන්නේ. ඒ නිසා තමයි නිරේ බන්ධනේ නේ අය නිදහස් වෙලා තියෙන්නේ. තිරිසන් ලෝකෙ කියන්නේ බන්ධනේ බැලුත් එතනොත් නිදහස්. പ്രേත ලෝකෙන නිදහස්. ඒතර මේ නිරේ තිරිසන් ලෝක പ്രേත කියන මේ වාගේ නිදහස් වෙන්නේ අර මොකෙන් නිදහස් වෙන්නේ ඉන්නද? කාමයේ නිදහස් වෙන්නේ නිසා. අපි ගත්ත රූප කාමයේ, සද්ද කාමයේ, රස කාමයේ, පොට්ටබ්බ කාමයේ මොකද මේවා මුල් කරගෙන අපිට භවය හැදෙන්නේ. අපි කියන චක්කුංච පටිච්ච රූපේ උප්පදි චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ මේ විදිහට මේ භවයේ හදනවා තමයි මේ උපදින්නේ. එතකොට ඒ භවය සකස් වෙන්නේ අන්න මොකද අර උපාදාන කියන එක අඩු නිසා. ඒ නිසා උපාදාන ගැන කතා කරනකොට අපි කියන්නේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඒක සෝතාපට්ටි වෙනකොට කාමයේ පිළිබඳ උපාදාන ස්වභාවය අන්නඩු වෙලා තියෙන. ඒකයි කාමයක් ඒ අයට හිත බැඳිලා යන්නේ නෑ නිරේ යන විදියට. දැන් මේක බන්ධනයන්නේ කාමයේ. හැබැයි ඒ අයගේ හිත බැඳෙන්නේ නෑ නිරේ යන විදියට. දැන් රූප වලට කැමති. හැබැයි රූප වලට අර නිරේ යන විදියට බන්ධනයක් නෑ. නිරේ යන බන්ධන ටික කඩලා තියෙනවා. ඒක නිරේ යන විදිහට පොත රූපයකට බැඳිලා නැහැ. දැන් අපි ගත්තොත් එහෙම සෝතාපන්නයට ලස්සන දේවල් දැක්කම ආසයි දෙන්න පුළුවන්. වර්තමානයේ අපි කියමු මේ ලස්සන දේවල් තියෙනවානේ. මේ දේවල් දැක්කම සෝතාපන්න කෙනෙක් අපි මේ වගේ දේවල් වර්ණනා කරොත් ඒ ආසයි දෙන්න පුළුවන්. අපි කියමු මේ ධර්මයේ අපි කියමු බණක් අහන්න අපි කියමු මේ ෆෝන් එකක් කියලා මේකේ ෆෝන් එකට බණ දාගෙන ගුණෝ බණ නිතරම අහන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒකට ඒක ප්‍රයෝජනයක් නිසා ඒකට ආසන්න දෙන්න පුළුවන්. එතකොට හැබැයි එයාට කවදාකවත් ෆෝන් එක හොරගම් කරලා ගන්න ආන්නේ හිතෙන්නේ නැහැ. ඒකද දැන් මේ ෆෝන් එක කියන්නේ යම් කාමවත්වද නමුත් ඒක අර හොරගම් කරලා ගන්න තරම් අන්න ආසන්න දෙන්නේ නැහැ. ඒ වගේම කුජලයේ දැක්කත් එහෙම දැන් සෝතාපන්න අය වුණා ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව
පුරුෂයෙක් නම් කාන්තාවක් දැකීමෙන් ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාව පුරුෂයෙක් දැකීමෙන් ආසාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒවා අර අකුසල් වෙන විදියට ඒ බන්ධන ලොකුවට බැඳෙන්නේ නැහැ. රූපෙට බැඳෙනවා. හැබැයි පුද්ගලයාට බැඳෙනවා. නමුත් ඒ බන්ධනය අර අකුසලයක් කරන විදියට සිද්ධ වෙන්නේ නැහැ. දැන් සමහරවිට දැන් සෝදාපන්න අය ජීවිත ගත කරන්න තීරණය කරගත්ත අය ඉන්නවනේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ පවා සෝදාපන්නලා විවාහ වෙච්ච අය හිටන් ඉන්නවා. දැන් ශාකාවේ හිටන් එහෙමයිනේ. ඉතින් සමහර දැන් ඒ වගේ අය සමහරලාට අර විරුද්ධ පුද්ගලයන් දැක්කාම එයාට ඒ රූපයන් පිළිබඳව යම් ආසාවක් උපදින්න පුළුවන් පුද්ගලයෙක් දැක්කහම. හැබැයි එහෙම දැකලා සමහරලාට හිතවත්කම් වල නැගෙන්න පුළුවන්. එහෙම කොට නැගුණත් අපිට සමහරලාට යා ජීවිතේ ඉන්න තීරණය කරලා එයා හිතන මේ වගේ කෙනෙක් මම විවාහ කරගත්තොත් මට පහසුවෙන් බර භාවනා කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා සමහර පුද්ගලයෙකුට පැහැදිලා එහෙම හිතලා සමහර යෝජනාවක් කරන්න පුළුවන්. එහෙම කරනකොට අනිත් කෙනා කිව්වොත් දැනටමත් මම විවාහ වෙච්ච කෙනෙක් කියලා එතන මොකද වෙන්නේ? එතකොට එයාට ඒ පුද්ගලයා කාමවත්ව නෙවෙයි. එතෙන් අර තියෙන ආශාව මොකද වෙන්නේ? එතනින්ම සිතිලිය. එතකොට ඒක එයාට බන්ධනයක් වෙන්නේ නැහැ. එතකොට එයාට දැන් ගෙදරට ගියක් පස්සේ කාර්යයක් මතක් වෙනවා. දැන් එයාම මදින් ලෝඩි වෙනවා. දැන් එහෙමනේ සාමාන්‍ය ලෝකයක් හිත බැඳෙනවනේ කොට ඊට පස්සේ මොකද වෙන්නේ? අනුන් සතුගෙට ආසල් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? සමහරවිට ඔන්න ගිහින් බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා. නේද? සමහරවිට අනිත් එක්කන මරන්නත් හිතෙන එහෙමත් දේවල් කරනවානේ. නේද? ඊළඟට ගතු කියලා කේලම් කියලා අර පෞල් කඩාපල් කරලා තමන් සතු කරගන්න වෑයම් කරගන්න. ඉතින් අන්න අර සෝතාපන්නයට එහෙම එකක් නෑ. ඊට පස්සේ අර පුජ්‍යලේ සම්පූර්ණ අතහරින්න පුළුවන්. මොකද එයා දන්නවා මෙතනින් එහා මේ අන්න එයාට කැමැත්තක් ඇති කරන දෙයක් වෙන්නේ නෑ. දැන් දුක ඇති කරලා දෙන දෙයක් ඉතින් ගිනා. මෙයාට ලොම් කරොත් මෙයාට ආස කරොත් මට මෙතනින් ඉඳලා විඳවන්න සිද්ධ. ඒ නිසා ආශාව කියන දේ මොකද? එතනින්ම සිඳිල යනවා. ඒ නිසා ඒකට ටික කාමීන් කැමැත්ත ලොකු බන්ධනයක් නෙවෙයි. ඒ නිසා තමයි යට නිදේ යන ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. ඒතර කාමීච්ඡාචාර ආදී දේවල් වලට කිසිසේත් යාගේ ජීවිතේ වෙගෙන්නේ වැටෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හොරකමට මොනම දෙයකටවත් සමහරලාට කන්න බොන්න නැතුව ජීවිතේ ගියත් සෝතාපන්න කෙනෙක් තවත් කෙනෙක් විදිහට හොරාකාර ජීවත් වෙන්නේ නැහැ. මරණ ආව සමහරලාට තමන්ගේ ජීවිතේ වලින් තවත් කෙනෙකුගේ ජීවිතයක් ඝාතනය කරන්නේ. මොකද එයාට එච්චර මේක වටින්නේ නැහැ. ඒක ඒ වටින්නේ නැහැ. ආන්නේ නිසා මේ කාමී යම් ආකාරයක අවබෝධයකට පත් වෙන සෝතාපන්න වෙනකොට ඒකයි කාමයේ උපාදානය අර ගිරේ යන විදිහේ තියෙන බන්ධන මොකද වෙන්නේ? සිඳලා දාලා තියෙන්නේ. ඒ නිසා තමයි නිරේ සකස් වෙන්නේ නැහැ. තිරිසන් ලෝක ප්‍රේත ලෝක සකස් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි දකින්න ඕනේ මේ කාම පිපාසය කාම බන්ධනය අපේ සිතින් ටික හරි අඩු නොකර ගත්තොත් නම් අපේ ශාස්ත්‍රයේ දියුණු වෙන්න බෑ. යමෙක් මේ ශාසනයේ දියුණුව සෝතාපන්න වුණා නම්, සකදාගාමී වුණා නම්, අනාගාමී වුණා නම්, අරහත් වුණා නම් ඒ සියලු දෙනාම මේ කාමී නැමැති බන්ධන සිඳපු අය. කාමයේ අතහැරපු අය, කාමයේ නිදහස් වෙච්ච අය, නෙක්ඛම්මේ පුරුදු කරපු අය, නෙක්ඛම්ම සංකල්පනා දියුණු කරපු අය. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ එක මාර්ගාංගයක් මොකද? නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ ඒක කාම සංකල්පනාවන්ගෙන් අපි අඩු වෙන. ඒ කියන්නේ එක දවසකට හරි සමහරලාට එක සතියකට හරි මාසයකට හරි මේ කාමෙන් අපි වෙන් වෙලා මේ කටයුතු කරන්නේ ඒකයි. ඒකයි මේ සිල් සමාදන් වීම ආදී දේවල් අපි කරන්නේ. ඒ නිසා අපි ඊටාම සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපි ප්‍රතිපදාවට අපට අවතීර්ණ වෙන්න දැනට අපිට දැන් මේ බණ අහනවා කියන්නේ මොකක්ද? මේ මොහොතේ ඒත් අපි කාමයෙන් අයින් වෙලා දැන් බලන්න ටීවී බලන්න ආශාවක් තිබුණොත් එහෙම බඩ එක අහන්න පුළුවන්ද? දැන් මේ ලෝකේ තියෙන නන්නත්තර දේවල් අහන්න පුරුදු වෙලා හිටියොත් මොකද වෙන්නේ? එතන මේ බඩ එකක් අහන්න පුළුවන්ද? බෑ. මේ වෙලාවෙත් අපි බලන්නේ ලස්සන රූප බලන්න නේද? එහෙම නැත්නම් කාගේ හරි කතා කර ඉන්න, කවුරු හරි කතා කරන්නේ වහගෙන ඉන්න නේද? එහෙම නැත්නම් කොහේ හරි ගිහිල්ලා කන්න බොන්න, අද නිවාඩුවක කොහේ හරි මේ වෙලාව නේද? ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය මේ. එතකොට මේ බඩ ටික අහනවා කියන්නේ අපි යම් කාමයට නොවටිනාකම දුන්නු බුද්ධිර නිසා තමයි ඒකවත් අපිට කරගන්න භාග්‍ය වාසනාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි හරියට සන්තෝෂ වෙන්න ඕනි. මේ ශාසනයේ දියුණු වෙන්න සුදුසුකම් අපි තුල යම් ප්‍රමාණික චුට්ට හරි බිඳු හරි සකස් වෙලා තියෙනවා. ඒ ගැන අපි ගොඩාක් සන්තෝෂයෙන්පත් වෙන්න ඕනි. මොකද මේක කාමයේ කියන දේට තියෙන කැමැත්ත
මනුෂ්‍යයන්ට මේ කාලා රූප වෙනස් වෙන එකක් නෙවෙයි වයසට ගිහිල්ලා වෙනස් වෙන එකක් නෙවෙයි කාල ඇති වෙලා වෙන එකකුත් නෙවෙයි නේද දේවල් බලලා ඇති වෙන එකකුත් නෙවෙයි බලන්න ලෝකේ ඉවරයක් නැති දේවල් නිර්මාණය වෙනවා නේද ඒ නිසා මේ ඒවා කිසිසේත්ම ඉවර වෙන්න සෑහෙන්න පත් වෙන්න පුළුවන් දේවල් නෙවෙයි නම් අවබෝධයෙන්ම තමයි කෙනෙක් මේවා අතහරිනවා නම් අතහරින්නේ ඇති වෙන්නේ නෑ මිනිස්සුන්ට මොනවා හරි දේවල් කාලානුරූපව හදාගන්න ඒකයි වයසට අනුරූප චූටි කාලේ පුංචි ළමයින්ට කාමයක් තියෙන එක වෙනම තරුණ වෙනකොට තාම වෙනස් වෙනවා මධ්‍යස්ථ වෙනවා තාම වෙනවා වයසට යනවා වෙනස් කාම දේවල් පරිහරණය කරන්න ඒ වගේ දැන් නම් මේ රටවල මිනිස්සු මොකද කරන්නේ වයසට යනකොට ඉතින් වාහනයක් අරගෙන මුළු රටේම ඇවිද දේවල් මේව කර ඉන්නවා නේද ඒ කාමෙන්දී මේක තමයි ඒකට ඉතින් ඒ වගේ මිනිස්සුන්ට එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ ඒකයි ඒ නිසා අපි තාම සන්තෝෂයටපත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්ම නිසා අපිට මේ කාමයේ ප්‍රතිබන්ධන යම් ප්‍රමාණයකට හෝ සිටින්න ලැබිලා තියෙන ඒ නිසා තමයි අපි මේ ශාසනය අද අඛණ්ඩව යම් ආකාරයකට මේ සීල සමාධි ප්‍රඥා අපිට පුරාගෙන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ ඉතින් ඒ නිසා හැමදෙනාටම මේ කාමයේ නැමැති බන්ධනයේ සිදලා මේ ධර්ම මාර්ගයේ අභිවෘද්ධියට දියුණුවට යන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අද දිනේදී අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බද්ධින් යුතුව ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්ම අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බද්ධින් ශ්‍රවණය කරා ඒ තුලින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වුණා ඒ වගේම අද දිනේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපීමෙන් අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අපේ චිත්ත සංතාන තුළ සකස් වෙනවා ඒ වගේම ධර්ම දේශනා කිරීමෙන් අමුක්ත දානමය පින්කම සිද්ධ වෙනවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම තුළ ත්‍රිවිධ රත්නය කිරීම අපට මහා ශ්‍රද්ධාවක් ගෞරව භක්තියක් ඇති වෙනවා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා ත්‍රිවිධ රත්නය කිරීම අපට මහා ශ්‍රද්ධාවක් ගෞරව භක්තිය සකස් වෙනවා ඉතින් ඒ නිසා තාම සන්තෝෂයටපත් වෙන්න ඕනේ ඒ විදිහේ වටිනා පුණ්‍ය ශක්තියක් අපේ චිත්ත සංතාන තුළ මේ මොහොතේ සිද්ධ කරගන්න යෙදුණා අද නොවැම්බර් 8 වෙනි දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයුනේ උකුල් සුදුදේවගේ සමන්තිකා විකාර සහ නිතුල සුදුදේවගේ විසින් මීට මාස 11කට පෙර අපාතරින් වෙන්නු විසුරු වේනික සුදුදේවගේ පුතුණුවන්ට පින් පැනවීම මුල් කරගෙන ඒ වගේම 18 වෙනි දින බලවල සපත් එස්.දී සරණේදී මාමාට පින් පැමිණීමට මීට පෙර බලවල සපත් සුදුදේවගේ විමලදාස සහ සිරිසෝම විතානතුළු සිරුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ පියවරු දෙපළ ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ ධර්ම දානීය පින් බලයෙන් ඉසුරු වේද සුදුදේවගේ පුතුණුවන්ට සියලු ඥාතීන්ට ඉක්මන් භවයේදීම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා සිදු කරනවා. ඉතින් අද දිනේදී මේ රැස් කරගත්තා වූ මේ උතුම් සකල විද කුසලාන්ත සංස්ධර්මයන් මේ පින්වත් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ දරුවා මේ රැස් කරගත් උදාහරතර තුනි ධර්මයේ කොහේ හරි තැනක ඉන්නවා නම් පින් අනුමෝදන් සුදුසු තැනක ඉන්නවා නම් මේ පින සාදු කියලා අනුමෝදන් වේවා මේ පින අනුමෝදන් වීමේ දරුවාගේ ලඝු ජීවිතය අවශ්‍ය වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමුදුමන් ජීවිතයක් වේවා සසර වසනාතුරු නිවන් දක්නා ජාතකවා මේ වගේ අකල් මරුණේකට පත් දිව්‍ය මනුෂ්‍යාදී දිවිපිද ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මයේ දරුවා අවබෝධ කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් සිදු කරමු ඒ වගේ මේ පියවරු දෙපළ ඇතුළු යන්තාක් මේ පරිලෝකීය ඥාති මිත්‍ර හිතයිසින් නැත්නම් මේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිතාවශ්‍යම වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමුද්‍රමත් ජීවිතයක් ලබන්න ඒ ලැබේවා ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු ඒ වගේම මේ මාස 5 වෙනි දින ජන්මදිනයේ තිබෙන සංඝයා කුමුදනි
Alminda Venimahan Soy Vimi Nadika Saha Maminda Alminda Pavusame Dinamising and Nidu Nirogi Sampati level Pahadharma Bodhiva Kina Party Mother Dharma Deshna Sandahada Sapena Miras Karagata Udar Puni Dharmian Babali Mudupasim Maharada Mansila Gavantu An Bahabali Kalyan Mansila Yasi Badabali Sandhya Kumuduni Alminda is Sohirian Nidu Niro is Sopat Bahave Dirga Shudabiva Labuana Vasakula Bad Karadar Bada Laknovi Rajungin Surungin Gindi Jali Vasisa Laknovi Tamangi Dain Kadimaka to Saraka Pata and the baby Anagati Dain Kadimaka to Saraka Pata and that Adya Vasim. Guru Karaganda, Sira Samana Pratnadi, to Sasan Guru Karaganda, Satavasha, the Kaja, Dirga Shampat Deviva Kilabi, Ashirvas, the Karama, Eva Gima Patu Sapat, Dayarat Namida Saha, Sunanda, Vaduki, Kamana Ratnayan, Nipiorum, Naturu, Ananta Samsade, Sitter Medakwa, upper Tatnyati Hitamitradi, Tatmi, Parlogos, Pimbala, Puru, Sitan, Simidana, Tat, Impenium, Pinsat, Sujivat Vase, Swanagata, Hetya, Chisa, and NCD, Vijay Sekar, Upper Man Guru, Abade Samadhan Southern, Natunyati, Mitrita, the Sidana, Eva Gimagauni Mahan Sangarat, Lokavas, and Tadukni, Sopa Kahavia. Partana Dharma. A Nepadogia, Kara Almeida, Evagame, Sunandra, Vadugi, Karnaratni, Pio, decorated making on Modakarma, Evagame, Yanta, Nepadogi, Nakwita, Tinatan, Sidina, Sipatar, making on Modakar, Mapidas, Dark, Puli Dharmi, Anumodamila, A Shildina, Laguji, Tisu, Patkaragan, Laguji, Tarshi, Varni, Sapin, Bali. Samudrimachi, Lavan, Ita, Punima, Chadwar, Satya, Bodhi, Nivan, Danya, Bodhakagan, Deva, Eva gave Diva the name of man the Pedro, Eva issue the Nama Santi, Habat Niro, Gisopa, Bahamichi, Divini, Dirga, Shidabeva, Rajungil Sarungin in the name of Sisati, Kis Mantara, Nuya, commands to Pida, Gurueva, Samadana, Samuda Sasani, Pradana, the Pinkan Sila, the Gunadarma. Samadhi Prashana Bhavana and the Unukarakan Sati, the Vashana, Chili, Dirka, Shudeva, Kavyas, the Kerma. Eva came as a member at Iludina, Dan Vikatan, Pani, DSA, Super Signal Piana, Apart you remember Master, at Vinidina, Tersa, Purnamima, Nimiting Dan Katu, Siduka other than the Miraskar Udar Puni Dharmian, Epinma Pietma, the Mapinamo, the Mapinamo, the Mila, the Puchi with his Supat Karagana, Sasaragam Supat Karagan, Karnamo, the Karagan, Mapinma Pietma, Sat, Pilamo, the Miva, Kilapinamo, and Sitakarbu. Eva gave me Dan Punika, make the reference here to Kusarian, DSA, Supersignal Pianam. Evagim Sujivat Vasitan, Arya Dasa, Dasanayaki Piananda, Nanda Subasin, Sahachanda, Dasanayaki Depakata, maybe Negasi Anumodan Vitwa, Kiraya Partana, another the Minaskar Udar, Punidharme, Epinat Vietmata, Evagim, Depakata, Yogi Supat Bhavi, Chiti, Dirka, Sudapeva, Tungin, Sungin, Kidin, Vasvisadi Kisma, Antara Neva, Idianagati Tavata, some of the Sarsa, Dana, Kansi, Dani, Buddha, some of the Pachana Bhavana, Junukurane, Satavasadi, Kala, Dirka, Shampat, the Viva, Kila, Nasiva, the Terno, Evagamen, Nani Dasanaka, Manula, Supersina, Chanumi, Dasanaka, Teuni, Dasanaka, Dani Sambadu Siru Dina, Niro, Sopa, Bahami, Chidi, Dirka, Sidiva, Karma, Eva came Gayan, Amaduri, Pauli, Ayel, Dali Ratna,
ජනනී රත්නායක පවුලය සහ නිරෝෂා ප්‍රනාන්දු පවුලය විසින් සාවින්දයා දීනයට නිරෝගී සුව පාර්ථනා කිරීමටත් සිරු දෙනාට චතුරාර් සත්‍ය අවබෝධය පිණිසත් අද දානමය කටයුතු සඳහා දක්වනවා මේ සිදු කරගත්තා උදාාරතර පුුණේ ධර්මයාන් භාපලින් බුදුපසිට මහරහතුන් වහන්සේලා ගැන පුුණම් භාපලයගේ සාමන්ද්‍ය දීනට නිදුක් නීරෝගී සුවපත් භාවය චිර ජීවනී දීර්ඝායුෂ ලැබේවායි බෞලේ සියලු දෙනාට සිත ශාන්තිය හපත නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම නිල්කාපු දේශා ප්‍රසංග තේන පේනන්දි ආවාතෙන් තින්නන්දි බෞලයයි විසින් සියලු දෙනාට සිත ශාන්ති ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන් භාවයේ සියලු දෙනාට චිත්ත ශාන්තිය හපත නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අපි ආශිර්වාද කරනවා. අපි මේ රැස් කරගත්තා සකල විද කුසලාන සංසධර්මයෙන් අපි සියලු දෙනාම අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා මේ පරලෝකීය අන්තා ඥාති මිත්‍ර හිතයිශීන් යත්නම් ඒ සියලු දෙනා සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරපු අපේ ජීව ඥාතින්නේ පින සාදු කියලා අනුමෝදන් කරලා ඥාතින් ලැබූ ජීවිතය සුවපත් කරගන්න මේ පින උපකාර වේවා සියලු දේවතාවන්ට ලෝකවාසී සත්‍යයට මේ පින් අනුමෝදන් කරමු. සිරු දෙවියෝ මේ පින් අනුමෝදන්ලා ජීවිත සුවපත් කරගනිත්වා ප්‍රෝණාව සංගත රෝගී නිසා වෛද්‍ය ප්‍රතිකාර කරන ලබන සියලු ලෝකවාසී සත්‍යයන් ඉක්මන් සුවය වේවා ඊතාත්මනින්ම විව සංගත රෝගී සියලු රටවල් වලින් අයිමලා සියලුම ජනතාවට පහකින් දායක ජීවන කටයුතු සාර්ථකව දාගෙන සත්‍ය ධෛර්ය ලැබේවා අපි ආශිර්වාද කරනවා. අද දිනේදී මේ ධර්ම දේශනාව සඳහා තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියේ ධර්මදානය කටයුතු සිද්ධ කරපු පින්නතුන් සියලු දෙනාටම දානමානයට උපස්ථාන සඳහා ආධාරපකාර කරපු පින්නතුන් සියලුම දෙනාටම ඒව සකස් කරලා පූජ කරපු පින්නතුන් සියලුම දෙනාටම ඒ වගේම මේ ඒ වගේම වස් ආරාධනා කරලා ඒ උපස්ථාන සිද්ධ කරන සියලුම පින්නතුන් සියලු දෙනාටම ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් සියලු දෙනාටම පවුලට දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රජුගෙන් සරුන්ගෙන් ගින්නින් ජලයෙන් වසින් සාධයකින් කිසිම අන්තරාවක් නොවේවා කායික මානසික සාන්තුව සාන්තිය ලැබේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තව දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සම්ප්‍රප්පසනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා අපි ආශිර්වාද සිද්ධ කරනවා. සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කර පින් අනුමෝදන් කරමු. අපි රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්ම අනුමෝදන් කරලා අප සියලු දෙනාගේ ඥාතීන්ගේ ජීවිත සුවපත් භාවයටම පත් වේවා කියලා ඉදංවෝ ඥාති නම්හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නම්හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාති නම්හෝතු සුගිතා එත්තාවතාච අම්මීහි සම්පදම් පුුණ්‍ය සම්පදන් සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මීහි සම්පදම් පුුණ්‍ය සම්පදන් සබ්බේ සත්තානමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා හිමිනා පුුණ්්‍ය කම්මේන මාමී භාග සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිභාන පත්තියා ඉදම්මී පුුණ්්‍ය කම්මං ආසවක්කයාවාං හෝතු සබ්බ දුක්ඛා පමංචතු. සාදු සාදු සාදු. අන්දයනන්තු නානුභාවලයෙන් සැම දෙනාට සද සාධුදාවක ආශිර්වාද කරනවා. සබ්බී ජීවෝ විවර්ජන්තු සබ්බරෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාතුති භවන්තු තේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස දාරත්තේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං වන්දිතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං වර්ධක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාව පැවැත්වූ බද්දක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජනීය ගෞරවනීය වැගඩපළ විමලඥාන සායන් වහන්සේට චිරාත් කාලයක් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය ලබා දීම පිණිසත් ශාසනික කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවයත් පතන් අවබෝධයෙන් ධර්ම අවබෝධය ලැබීම පිණිස අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානුසංසයන්ද හේතු වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට තෙරුවන් සරණයි.